හොඳයි. හරි. අහගන්න. මෙතන ඉඳලා පටන් ගන්නවා අපි පියෝ පේපර් එකේ B කොටසේ පළවෙනි ගාන සාකච්ඡා කරන්න. අවසාන අවුරුදු 5 2020 ඉඳන් 16 වෙනකම්. 20න් පටන් ගමු. මේ ගාන අන්තර්ගත වෙන්නේ මේ ගානේ තියෙන්නේ බහුපද ශ්‍රිත, ඒ කියන්නේ ශේෂ ප්‍රමේය, සාධක ප්‍රමේය, විලෝම, බෙදුම් ඇල්ගොරිතම් නේද? බෙදීම්, ওই සම්බන්ධ දේවල්. සහ වර්ගජ සමීකරණ සහ වර්ගජ ශ්‍රිත. ඔනෝව ආශ්‍රයෙන් තමයි සාමාන්‍යයෙන් මේ ගාන එන්නේ. B කොටසේ පළවෙනිම ගාන 11 වෙනි ගාන. ඇත්තට මාර්කේ 10යි. ඊළඟ එක 11 ලකුණු 150ක් ගාන. ඒ කොටසට නම් සාමාන්‍යයෙන් මේකේ ප්‍රශ්න ඇවිල්ලාම නැහැ මේ අවසාන අවුරුදු කීපය තුල. හොඳයි. B කොටසේ ප්‍රශ්න පහක් තියෙන්නේ. පුළුවන් උපරිම වේගෙන් අපි මේ ටික බලමු. right. මෙන්න ගාන 2020. දැන් 2020 සහ 19 ඕල්ඩ් නිව් සිලබස් දෙකක් තියුණානේ. ඕල්ඩ් එකත් නිව් එකත් දෙකටම මේකේ පොදු ගානක් තමයි වෙලා තියෙන්නේ. මොකද සිලබස් එකේ ඕල් නිව් කිව්වට වර්ග සමීකරණ මේ ශ්‍රිත බහුපද කොටසේ වෙනස්කම් සිද්ධ වුණේ නැහැ. ඒක නිසා දෙකටම පොදු ගානක් ලෙස තමයි ගාන නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. අණු කොටස් දෙකයි. පළවෙනි අණු කොටසේ තියෙන වර්ගජ සමීකරණ ඇසුරෙන් ගාන. දෙවෙනි අණු කොටස බහුපද ශ්‍රිත මූලික කරගත්ත ගාන. ওই කොටස් දෙකෙන් තමයි නිව් ඕල්ඩ් දෙකේම පේපර් දෙක හැදිලා තියෙන්නේ. හොඳයි. 2020 පාර්ට් B පළවෙනි ගාන. හොඳයි. පටන් ගමු. ඒ කොටස. fx සමානයි x වර්ග ධන px ධන c හා gx සමානයි 2x වර්ග ධන qx ධන c යයි ගනිමු. පුතේ ඔය දීලා තියෙන්නේ වර්ගජ ශ්‍රිත දෙකක්. වර්ගජ ශ්‍රිත. සමීකරණ නෙවෙයි. සමීකරණ නම් ඕක සමානයි බිඳුව වෙන්න බෑ. ඕවා නිකන් මැෂින් දෙකක් වගේ. අපිට පුළුවන් ওই දෙකේ ප්‍රස්ථාර දෙක අඳින්න. අවශ්‍ය නම් ප්‍රස්ථාර දෙක අඳින්න පුළුවන්. මොකුත් කියන්නේ නැහැ. නිකන් ශ්‍රිත දෙකක්ලු. මෙහි PQ තාත්විකයි C ධනයි. C ධනයි. ඒක ඕන වෙනවා ඇති කොහෙට හරි. ඒකයි ඔය ධන කියන එක විශේෂ කරලා තියෙන්නේ. PQ තාත්විකයි. හොඳයි. fx සමානයි බිඳුව. අන්න වර්ග සමීකරණයක් කළා. gx සමානයි බිඳුව. අන්න තව සමීකරණයක් හදලා. සඳහා ඇල්ෆා පොදු මූලයක් ඇති බව දී ඇත. ඇල්ෆා සමානයි පීරින Q බව පෙන්වන්න. දැන් පළවෙනි වැඩේනේ. සාමාන්‍යයෙන් ගානේ ඔතෙන්ට යනකම් ටික ඔතෙන්ට යනකම් දත්ත ප්‍රමාණවත් ওই තියෙන උත්තරේ ගන්න. ඔතනින් පස්සේ තියෙන දත්ත ඕන වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ওই උත්තරේ ගන්න. ගානක් ගැලීමක් සහිතව දෙන්නේ. හරිනේ? හොඳයි. අපි නිකන් තා පොඩ්ඩක් කියමු. P හා Q ඇසුරෙන් C සොයා. ඊළඟට කියන C ව හොයන්නලු PQ ඇසුරෙන්. ඊට පස්සේ කියන අංක එකේ P විශාලයි බිඳුවයි නම් Q ඉන්නේ P සහ 2යි P අතර බව පෙන්වන්න. ඊට පස්සේ අංක 2 fx සමානයි බිඳුවෙහි විවේචකය මෙන්න මේ බව අපෝහණය කරන්න. හොඳයි. තා වැඩ දෙකක් කරනවා. තවත් ඉවර නැහැ. තව ඉස්සරහට ගාන යනවා. ඔය දීලා තියෙන ගැමා හා බීටා යනු මූලලු. ඒවා මූල වන වර්ග සමීකරණේ හරි හරි. අංශ කීපයකටම ගාන ඇදීගෙන යනවා. හොඳයි. බලමු කොහොමද එන්නේ කියලා. පළවෙනි කොටසෙන් පටන් ගමු. මුලින්ම කියනවා වර්ගජ සමීකරණ දෙකකට ඇල්ෆා යනු පොදු මූලයක්. අන්න බොහොම වැදගත්. පොදු මූල කන්සෙප්ට් එක තමයි මුලින්ම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න fx. x වර්ග ධන px ධන c. සමානයි බිඳුව. ඕක තමයි පළවෙනි සමීකරණය. මේකේ ඇල්ෆා මූලයක්නේ. එම නිසා ඇල්ෆා වර්ග ධන p ඇල්ෆා ධන c බිඳුවයි අංක 1. නියමයි. පොදු මූලයක් තියෙනවා නම් ඇල්ෆා කියලා ඇල්ෆා දැම්මහම බිඳුවයි තින්නේ ඒක. සරලයි. එතකොට gx gx කියලා තව සමීකරණයක් තියෙනවා. බලමු එයා කවුද කියලා. gx ගන්න බලන්න. හොඳයි. එයා හැදිලා තියෙන්නේ 2x වර්ගෙන්. ධන qx ධන c. එයාටත් පොදු මූලයක්ලු ඇල්ෆා. 2 ඇල්ෆා වර්ග ධන q ඇල්ෆා ධන c සමානයි බිඳුවයි අංක 2. ඉතින් අපෙන් අහන්නේ ඇල්ෆානේ. q සහ p ඇසුරෙන් නේද අහන්නේ. ඔව්. ඉතින් මොකද්ද හොඳම විදිය? අපෙන් අහන ප්‍රශ්න අපි බලමු උත්තරෙත් එකයි යන්න ඕන. අවසාන උත්තරය අහන්නේ පීරින q. ඇල්ෆා සමානයි පීරින q බව. c අකුර නැහැනේ. එහෙනම් දැන් පුතාලා බලන්න මේකේ c අකුරක් ඉන්නවා. c නැති වෙන විදිහට වැඩ කරමු. c නැති වෙන්න වැඩ කරන්න තියෙන හොඳම විදිය තමයි අඩු කරන එක. දෙකෙන් එක අඩු කරමු. නියමයි. හොඳයි. එහෙනම් දෙකෙන් එක අඩු කරන්න බලන්න. අපි අඩු කරමු දෙකෙන් එක. දෙකෙන් එක අඩු කරොත් ඇල්ෆා වර්ග ධන q ඇල්ෆා ඍණ p ඇල්ෆා c කැපෙනවා සමානයි බිඳුවයි. දැන් පුතේ ඇල්ෆා වර්ග ධන q ඇල්ෆා ඍණ p ඇල්ෆා. පුතේ මේක ඇල්ෆාගෙන් බෙදුවා නම් හරි නේද? උත්තරේ එනවා නේද? එහෙම ඇල්ෆාගෙන් බෙදන්න පුළුවන්ද? ඇල්ෆාගෙන් බෙදන්න නම් ඇල්ෆා අසමානයි බිඳුව වෙන්න ඕන. ඇල්ෆා අසමානයි බිඳුව. පුළුවන්ද? එහෙම වෙනවද මේකේ? ඇල්ෆා සමානයි බිඳුව වෙන්නව නම් නේ බෙදා ගන්න බැරි.
ඇල්ෆා අසමානයි බිඳුවයිද කොහොමද ඔප්පු කරන්නේ අපි? ඇල්ෆා අසමානයි බිඳුවයි කියන එක කොහොමද අපි කියන්නේ? මොන ක්‍රමයකටද? මෙහෙම හිතන්න. ওই වගේ තැන්වල අපිට පෙන්වන්න පුළුවන්. මේ බලන්න. C ධනයිනේ. ඔව්. එහෙනම් C බෙදීම එකත් ඒකමයි. මේ තියෙන්නේ fx සමානයි බිඳුවේහි මූල ගුණිතය. පිළිගන්නවද? fx සමානයි බිඳුවේහි මූල ගුණිතය ධනයි. දැන් මේ තියෙන්නේ fx සමානයි බිඳුව සමීකරණයනේ පුතේ. ඔව්. මේකේ මූල ගුණිතයනේ c බෙදීම 1 කියන්නේ. c බෙදීම a ගෙන්නේ ලැබෙන්නේ. හරි ඉන්න. මූල ගුණිතය ධනයි. ඉතින් මූල ගුණිතය ධන වෙනවා නම් කවදාවත් ඇල්ෆා බිඳුව වෙන්න පුළුවන්ද? ඇල්ෆා කියන්නේ එක මූලයක්. තව කවුරු හරි ඉන්නවා. ඇල්ෆායි තව කවුරු හරි කියලා ගන්නකො. ඒ දෙන්නගේ ගුණිතය ධනයි. ඉතින් පුතේ එක්කෙනෙක්වත් බිඳුව වෙන්න බැහැනේ. පිළිගන්නවාද ඒක හැමෝම? ඊතර තර්කය බොහොම සරලයි. අන්න එම නිසා ඇල්ෆා අසමානයි බිඳුව. මේ තියෙන්නේ ඔන්න ක්‍රමේ. එහෙම නැත්තම් මෙහෙමත් පුළුවන්. ඔයා හිතන්න ඇල්ෆා සමානයි බිඳුව යයි ගනිමු. අපි නිකන් හිතනවා ඇල්ෆා බිඳුවයි. එතකොට අංක එක ප්‍රකාශනයෙන් කියන්න පුළුවන් බිඳුව දන C බිඳුවයි. ඒ කියන්නේ C බිඳුවයි. මේක වෙන්න බෑනේ පුතේ. විසංවාදයක්. ඇයි වෙන්න බැරි? ඉතින් කියලා තියෙනවනේ C ධනයි කියලා. ඔව් ඉතින් C ධනයි නම් C ධනයි නම් ඉතින් ඇල්ෆා බිඳුව වෙලාවට C බිඳුව වෙන්න ඕන. C ධනයි නිසා බිඳුව වෙන්න බෑ. එහෙනම් වෙන්න බෑ. ඔව් එහෙනම් කොතනද අවුල තියෙන්නේ? අවුල තියෙන්නේ වෙන්නේ මේකේ අවුල තියෙන්නේ. අනේ එම නිසා උපකල්පනය අසත්‍යයි ඇල්ෆා අසමානයි බිඳුවයි. ඔය තියෙන්නේ පුතේ. ක්‍රම දෙකෙන්ම මේකට තමයි විසංවාදී සාධනය කියන්නේ. ඔයා විසංවාදී සාධනෙනුත් පෙන්නුවේ ඇල්ෆා බිඳුව නෙවෙයි කියලා. නොවේයි කියලා එකක් පෙන්වන්න ඕන නම් එහෙම වෙනවා කියලා තර්කයක් ගේන්න උපකල්පනයක් ගේන්න. හොඳයි. ඔතන ඇල්ෆා බිඳුවට අසමානයි කියලා කියන්නම ඕනද? ඔව්. ඇයි? ඉතින් නැත්තම් බෙදන්නේ කොහොමද? බෙදනවා ඇල්ෆාගෙන්. දැන් බෙදන්න පුළුවන්. ඇල්ෆා ධන q ඍණ p සමානයි බිඳුවයි. ඇල්ෆා සමානයි p ඍණ q. ඇයි පුතේ මේකේ පොදු මූලයට බිඳුව වෙන්න බැරිද? පොදු මූලනේ ඇල්ෆා කියන්නේ ඔව්. පොදු මූලේ බිඳුව වෙන්න බැරිද මං අහන්නේ නිකමට. මේ දෙකටම ඇල්ෆා පොදු මූලයක් වෙන්න බැරිද? ඒක බිඳුව වෙන්න බැරිද? නිකමට හිතන්න මේ c බිඳුව වුණා කියලා. එහෙනම් මේකෙත් බිඳුව මූලයක් මේකෙත් බිඳුව මූලයක්. මේ පුතේ එතකොට පොදු මූලෙ වෙන්නේ බිඳුව. එතකොට ඔයාගේ තර්කය මොකද්ද? c බිඳුව වුණා නම් අන්න ප්‍රශ්නේ. ඉතින් ඒක නොවෙනවා කියන මතේදී ඔන්න ඕක තමයි පොදු මූලය වෙන්නේ. p ඍණ q. පැහැදිලිද? පළවෙනි කොටස ඉතින් බොහොම වැදගත්. බොහොම වැදගත්. right. නෑ බෙදන්නේ නැතුව සාධක කඩලා අරක හෝ මේක කියලා ඔය උත්තරේට එන්න බැරිද? අරක හෝ මේක කියලා එතකොට මේක අයින් කරන්නේ කොහොමද? අරක හෝ මේක. මේක විතරයිනේ අපි දීලා තියෙන්නේ. අරකට මොකද වෙන්නේ? ඒක අන්තර්ස්ථාන වෙනවද ඒක වාට? බෑනේ. ඒකත් උත්තරයක්. ඕ ඒ උත්තරේකෝ. එහෙනම් පිළිතුර අපෙන් අහන්න ඕන ඇල්ෆා යනු පොදු මූලයක් නම් මේක හෝ ඇල්ෆා සමානයි බිඳුව වෙන බව පෙන්වන්න. එතකොට හරි. මාත් පිළිගන්නවා. C ගැන දත්ත දීලා නැත්නම් දෙකම හරි. අනිවාර්යෙන්. එහෙනම් අනිවාර්යෙන් ඇල්ෆා බෙදන්න බෑනේ. එළියට අරගෙන බිඳුවයි කියන එක කතාව කියන්න ඕන. බොහොම හරි. So ඉතින් ඇල්ෆා වර්ග දෙකේම සමාන කරොත් පුළුවන්නේ ඇල්ෆා වර්ග දෙකේම සමාන කරොත්. ඔව් එතකොට C අකුරකින් තමයි උත්තරේ එන්නේ. එතකොට ඇල්ෆා එන්නේ C අකුරෙන්. ඒත් පුළුවන් ඉතින්. දැන් අපෙන් අහලා තියෙන උත්තරේකුත් තියෙනවානේ. p ඍණ q නේ උත්තරේ. හරි නේද? මම දැක්කා මට මතක දාලා මේක පොඩ්ඩක් බලන්න. මේ ඉන්නේ p ඍණ q කියලා. අන්න දැන් කියනවා p හා q ඇසුරෙන් c සොයා. දැන් කියනවා p q ඇසුරෙන් c හොයන්න. අන්න දැන් ඔයා දන්න වෙන මොකක් හරි කරන්න. දැන් c හොයන්නලු පුතේ p q ඇසුරෙන්. ඉතින් කොහොමද ඒක හොයන්නේ? ඉතින් කැමති එකකට ආදේශ කරන්න. මෙතෙන්ට බැරිද c හොයන්න? එකට ආදේශ කරමු. රිලේසීනේ. එකට ආදේශ කරොත් c සමානයි ඍණ ඇල්ෆා වර්ග ඍණ p ඇල්ෆා. ඍණ ඇල්ෆා වර්ග p ඍණ q ගේ වර්ගය. ඍණ p ඇල්ෆා p ඍණ q. සුළු කරන්න. ඍණ p වර්ග ධන 2යි pq ඍණ q වර්ග ඍණ p වර්ග ධන pq. හරි. උත්තරේට එනවා කීයක් දෙන්නේ? 3යි pq ඍණ q වර්ග ඍණ 2යි p වර්ග. ඔන්න pq ඇසුරෙන් c හෙව්වා. බලන්න හරිද කියලා? c හෙව්වා pq ඇසුරෙන්. මට කීප දෙනෙක් දාන්න ඕන. නිවැරදිද?
හොඳයි. අයි කොටස හරිනේ. right බලමු ඊළඟට අහන දේ. මෙන්න අපිට ඊළඟට කියනවා පුතේ p හා q ඇසුරින් c සොයා p විශාලයි බිඳුව නම් මෙන්න මේ බව පෙන්වන්න. හා දැන් මේ හෙව්වේ c නේ. ඔව්. පුතාලට දීලා දෙවුණ දත්තයක් තියුණා c ධනයි. ඔව් හරි ඔව්. ඉතින් මේ හොයපු එක්කෙනා ධන වෙන්න ඕන. පිළිගන්නවද ඒක? හා හරි එහෙනම් හරි අපි බලමු. හා මේ හොයපු කෙනා ධන. ඉතින් බලමු අපි. ඔන්න 3යි pq c විශාලයි බිඳුව නිසා 3යි pq ඍණ q වර්ග ඍණ 2යි p වර්ග විශාලයි බිඳුවයි. හරි. right. මේක මම ඍණෙන් වැඩි කරනවා. ඍණෙන් එකපාරක් වැඩි කරනවා. එතකොට එනවා q වර්ග හරි ඍණ 3යි pq හරි ධන 2යි p වර්ග ඔව් කුඩයි බිඳුවයි. හා කුඩයි බිඳුවයි. right. සාධක තියෙයිද? තියෙනවා. සාධක තියෙනවා. සාධක තියෙනවා. මොනවාද සාධකෙන්නේ? සාධක විදියට එනවා q ඍණ 2යි p q ඍණ p හරි. කුඩයි බිඳුවයි නේ. right. සුළු කරලත් බලන්න ඕන. ඔය තමයි සාධක. දැන් පුතා හිතන්න මේ q කියන්නේ නිකන් x වගේ කියලා. q නිකන් x වගේ කියලා හිතන්න. මේ p 2යි p ඕවා නිකන් නියත කියලා හිතන්න. මොනවා හරි නියත අගයක් 5යි 3යි මොකක් හරි සංඛ්‍යා දෙකක් කියලා හිතන්න. එතකොට ඔයාලට ලියන්න පුළුවන් නේද q සඳහා විසඳුමක්. අනිත් ඒ කුඩා ලකුණනේ තියෙන්නේ. එතන මේක බිඳුව වෙන සහ මේක බිඳුව වෙන අගයන් දෙක අතර ප්‍රදේශනේ ගන්න. ඔක තමයි උත්තරේ වෙන්නේ. දැන් තියෙන ගැටලුව මේක බිඳුව වෙන්නේ p ගෙදි මේක බිඳුව වෙන්න q ට දාන්න ඕන 2යි p මේ දෙන්නගෙන් කවුද ලොකු? දැන් පුතේ p ධනයි කියලා දත්තයක් දීලා තියෙනවා නම් ඊට වඩා 2යි p වැඩිනේ. එහෙනම් q ඉන්න ඕන මෙන්න මේ p සහ 2යි p අතර. විය යුතුයි. කටියට වැඩේ පැහැදිලිද? හැමෝටම තේරුණාද බලන්න? අර අසමීකරණයක් ලෙස හිතනවා. දැක්කද? x නෑ. හරි කමක් නෑ. q විසඳන්නේ. q විසඳනවා p ඇසුරෙන් අසමීකරණයක්. ඔව්. ඔන්න. එතන p ගේ ලකුණ දීලා නැත්තම් සර් ඕක කරන්න බැරිද? බෑ. p ගේ ලකුණ දීලා නැත්තම් බෑ. මොකද p ඍණ වුණා නම් p ධන නිසානේ මෙහෙම p ඍණ වුණා නම් පුතේ මෙයා තමයි චූටි එක්කෙනා. මෙයා තමයි පොඩි සංඛ්‍යාව. ඇයි 2යි p කියන්නේ p ඍණ නම් 2යි p අඩුයිනේ. p වැඩි. දැන් නික හිතන්න p කියන්නේ ඍණ 10යි කියලා. මේ ඍණ 10. මේ ඍණ 20. එහෙනම් මෙහෙම ලියන්න බෑනේ. ඍණ 20 අර පැත්තෙන් ලියන්න ඕන. එතන දැන් p ධනයි. මේ 10 මේ 20. 10ට වඩා 20 වැඩි එක හරි. හැබැයි ඍණ 10ට වඩා ඍණ 20 අඩුයි අනිවාර්යෙන්. ඒ කියන්නේ ලකුණ වැදගත් නේද? පිළිවෙල ලියද්දි ලකුණ අනිවාර්යෙන් වැදගත්. හොඳයි. right. හරි. බව පෙන්වන්න. හොඳයි. ඊට පස්සේ කියනවා fx සමාන බිඳුවහි විවේචකය මේ බව අපෝහණය කරන්න. අර එක කොටසක් ඊළඟ කොටස අහනවා විවේචකයක් ගැන. කාගේද? fx සමානයි බිඳුවේ. ඉතින් පුතේ ලියන්න. එච්චරයි නේද? මහ ලොකු දෙයක් නෑ. fx අරගෙන යාගේ විවේචකය ලියන්න. අංක 2 මෙන්න fx x වර්ග ධන px ධන c මෙයාගේ විවේචකය b වර්ග ඍණ 4යි ac c වෙනුවට ආදේශ කරන්න ඉන්නවද කෙනෙක්? ඔව් ඉතින් අපි c ව හදාගත්තනේ. ඒ කෙනාව ගෙනල්ලා දාන්න. මේ ඉන්නේ c වෙනුවට හදාගත්ත කෙනා නේද? හතරක් දෙක 8යි කියන්නේ 9යි p වර්ග ඍණ 12යි pq ධන 4යි q වර්ග මෙන්න න උත්තරේ. මේක පූර්ණ වර්ගයක්. ඕ 3යි p ඍණ 2යි q ගේ සම්පූර්ණ වර්ගය. right.
විවේචකයේ පූර්ණ වර්ගයක්. ඒ කියන්නේ විවේචකයේ ඍණ වෙන්නේ නැහැ. කවදාවත් මේකේ මූල අතාත්වික වෙන්නේ නැහැ. ඒක තමයි මේ ඔප්පුනේ. තේරුණාද පුතේ? කවදාවත් මේකේ මූල අතාත්වික නොවන බවට සාක්ෂියක් තමයි මේ ආවේ. නිගමන ගන්න නිගමන. ගණන් වල වැදගත්ම දෙයක්. හරිද? සරලයි නේ? අමාරු දෙයක් නෙවෙයි ඒක ඇත්තටම බලාගෙන ගියාම. හැබැයි ඉවර නෑ. දැන් කියන්නේ මොකද්ද? බීටා යනු පිළිවෙලින් fx සමානයි බිඳුව හා gx සමානයි බිඳුවෙහි අනෙක් මූලයයි ගනිමු. හා බීටා සමානයි දෙකයි ගැමා බව පෙන්වන්න. තවද බීටා හා ගැමා මූලවන වර්ග සමීකරණය මෙන්න දීලා තියෙනවා මගින් දෙනු ලබන බව පෙන්වන්න. ඔන්න පුතේ වැඩ. මොකද කියන්නේ බීටා හා ගැමා යනු අනෙක් අර සමීකරණ දෙකේ අනෙක් මූල. මෙන්න fx මෙන්න gx. හොඳේ. මම gx මෙතනින් ලියනවා. පුතාලා ඉක්මනට මේ ටික ගන්න මම මේ යට ටික මකනවා දැන් ගන්නට. දැන් මේකේ මූල ඇල්ෆයි බීටයි. මේකේ මූල ඇල්ෆයි ගැමයි. පිළිවෙලින් හරිනේ දීලා තියෙනවා. ඒක හරියට ලියා ගන්න ඕන. හොඳේ. fx සමානයි බිඳුවෙහි මූල බීටා යනු පිළිවෙලින් මේකේ ගැමා යනු මේකේ. හරි. බීටා සමානයි දෙකයි ගැමා බව පෙන්වන්න. මේ බීටයි ගැමයි අතර සම්බන්ධයක් අහනවා. බලමු. හිතන්න වෙනවා අපිට. මම මේක මකනවා පුතේ විවේචකය. අමාරු නෑ මට පේන හැටියට. ගුණිතය ලියන්න. ගුණිතයට ප්‍රකාශනයක්. ඇල්ෆා බීටා සමානයි c බෙදීම 1. ඉස්සෙල්ලත් ලිව්වේ. ඇල්ෆා ගැමා සමානයි c බෙදීම 2යි. එම නිසා මේ දෙක බෙදමු. ඇල්ෆා බීටා බෙදමු ඇල්ෆා ගැමාගෙන්. c බෙදමු c බෙදීම 2කින්. උත්තරේ 2යි. ඒතර උත්තරේට එනවා බීටා සමානයි 2යි ගැමා. right. වැඩේ අවසන්. එනවා ඔප්පු කරා මේ අන්තිමට හොයන්න යන මූල දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා කියලා නේ. මොකක්ද අන්තර් සම්බන්ධය? එක්කෙනෙක් අනිකා වගේ දෙගුණයක්. හරි. හරි සර්. දැන් ඊට පස්සේ අහන්නේ අපෙන් බීටායි ගැමයි මූල වන සමීකරණනේ. ඔව්. ඉතින් කොහොමද හොයන්නේ බීටා හරි ගැමා හරි? අපි නිකන් බීටාව හොයන්න try කරමුද බලන්න. එක්කෙනෙක් හරි දැනගන්න එපා මෙන්න බීටා. බීටා කියන්නේ c බෙදීම ඇල්ෆා. c දන්නවද? දන්නව නේද? අර c හිටියේ 3යි pq ඍණ q වර්ග ඍණ 2යි p වර්ග. කවුද ඇල්ෆා? ඇල්ෆාත් හොයලා ඉවරයි p ඍණ q. පුතා හොඳට බලන්න ඔය දෙන්න කැපෙනවා. ඒ කියන්නේ උඩ සාධක තියෙනවා? ඔව් සාධක තියෙනවා. උඩ එනවා සාධක දෙකක් මොනවද? ඔයා නිකන් මේක සුළු කරලා බලන්න. මේක එනවා q ඍණ 2යි p ඍණ q. පුතා ඕනනම් සුළු කරලා බලන්න. සුළු කරලා බලන්න. එතකොට කොහොම පැහැදිලිව වෙනවා. යටත් ඉන්නවා p ඍණ q. ආන්න පුතේ ප්‍රකාශනයි. අන්තිමට කැපිලා ගිහිල්ලා බීටට එන්නේ q ඍණ 2යි p. q ඍණ 2යි p. මෙන්න ඉන්නවා බීටා. හරිද බලන්න පුතේ? දීපු ප්‍රකාශනයේ හරිද බලන්න තමයි ඕක තමයි බීටා. හරි? බීටාගේ අගය. ඒ කොහොමද එහෙම එකපාරට ගත්තේ? ඇයි දැන් මෙතන මේ ඉන්නේ c නේ. අර උඩ ඉන්න c. එයාව ඍණෙන් වැඩි කරාමනේ මෙහෙම සාධක කැඩුනේ. පුතේ එතනින් අල්ලගන්න. මේ සාධක කැඩුනේ ඍණෙන් වැඩි වෙච්ච කෙනා. ඍණෙන් වැඩි වෙන්න කලින්. එහෙනම් මෙයා හැම්මම ලියලා මේක මාරු කරන්න. තීරින කිව්වර පට ගාලා ගන්න ඕනේ. මේ වගේ තැන් වලින් හිතලා. දැන් මෙයාව සාධක කඩන්න තියෙන්නේ වාට. මෙයාව සාධක කඩා ගන්න හිතා ගන්න අමාරු නම් මම බලනවා එයා තමයි c. ඔව් c ධනයි කියලා එකේ සාධක අපි කැඩුවානේ. මහ දෙයක් නෙවෙයි එකම තැන කැරගෙන්නේ පුතේ. හොඳද? ඉතින් බීටා දන්නවා. ගැමත් දන්නවනේ දෙන්නේ අර. ගැමා කියන්නේ බීටා බෙදීම 2යි. ඉතින් එතකොට මූල දෙකම දන්නවා. ඔයා කෙලින්ම මේවා මූලවන සමීකරණ ලියන්න. එම නිසා බීටා හා ගැමා මූලවන වර්ගජ සමීකරණය. මාර ලේසි මේක. හොඳ අපි ලියමු. එන්න මම ලියනවා. එම නිසා බීටා හා ගැමා මූලවන වර්ගජ සමීකරණය. x ඍණ බීටා x ඍණ ගැමා සමානයි බිඳුවයි. හරිනේ? ඔන්න සමීකරණය. එතකොට දැන් ගැමා සර් අපි ගැමා වෙනුවටත් බීටා ලියන්න. එහෙම බීටා බෙදීම 2 අන්න හරි. ඒක හරි.
සමානයි බිඳුව. දැන් ලියන්න x වර්ග. right පහළට කරලා ලියමු x වර්ග. හරි. බීටා x ඍණ බීටා බෙදීම 2x. දැන් 3යි බීටා බෙදීම 2x. ධන බීටා වර්ග බෙදීම 2යි. සමානයි බිඳුවයි. අවසානයේට ඍණ 3 බෙදීම 2යි බීටා අරගෙන බීටා q ඍණ 2p මං හිතන්නේ අවසාන උත්තරේ මේ පදේ ඉන්නවා. මෙතනත් q ඍණ 2p ගේ වර්ග බෙදීම 2 සමානයි බිඳුවයි. මං හිතන්නේ හරි පුතේ. දෙකයි පීරින කිව්වින්නේ කමක් නෑ දෙකෙන් වැඩි වෙලා හරි ලකුණත් මැද දන වෙලා හරි ඉතින් මෙහෙම පුළුවන්නේ ඔක දෙකෙන් වැඩි කරන්න මේක දෙකෙන් වැඩි කරන්න ගමන් එතන 2x වර්ග මේ ඍණ ඇතුළට දාන්න එතන 2 පීරින q x මෙතන නම් දෙකෙන් වැඩි වුණා ඇතුළ මාරු කරන්න පූර්ණ වර්ගයක් නේ ඇතුළ මාරු කරාට කිසි ප්‍රශ්නයක් නෑ සමානයි බිඳුවයි ඔය තියෙන ප්‍රකාශනය හරියට හරි අවසන් ඕක ඇති දෙයක් නෑ නෙවෙයි ගන්න නේද වර්ගජ සමීකරණ සහ යන්තම් අසමීකරණත් ආවයි ගන්නට අර ඉස්සලා අසමානතාවයක් විසඳපු වගේ ගත්තේ අසමීකරණ ඒකත් යන්තම් ආව නේද හොඳයි මේක ඊළඟ කොටස B මෙතින් කරමු බලන්න සර් ඔතනට මූල ගුණිතය මූල එකතුව තියෙන x වර්ග තියෙන සාධාරණ සමීකරණය දාන්න පුළුවන්නේ එපා එකපාර ඒක නොලිය පුතේ මේ x ඍණ බීටා x ඍණ ගැමා කියන කෑල්ල ලියන්න ලියලා ඊට පස්සේ ඔයා කැමති නම් අර කෙලින්ම අර අවස්ථාවට එන්න ඒක ප්‍රශ්නයක් නෑ මේක එකපාරක් ලියන්න මේක තමයි සමීකරණයේ ලොජික් එක සාමාන්‍ය ලකුණු ටික හම්බ වෙන්නේ ලකුණු ප්‍රධානව හම්බ වෙන එක තැනක් එතන හරි හොඳයි අපි යනවා මේකේ ඊළඟ කොටසට මෙන්න hx සමානයි x ඝනය ධන ax වර්ග ධන bx ධන cයි ගනිමු මේ abc තාත්විකයි x වර්ග ඍණයක යන්නේ hx සාධකයක් බව දී ඇත b සමානයි ඍණයක බව පෙන්වන්න hx යන්න මෙන්න මෙයා මගින් බෙදූ විට ශේෂය මේක බව දී ඇත මේ k ඈත් r වේ k හි අගය සොයා hx යන්න මෙන්න මේ ආකාරයෙන් ලිවිය හැකි බව පෙන්වන්න සාධක කඩලා මේ සාධක කඩලානේ hx යන්න සම්පූර්ණයෙන් සාධක වෙන් කරන්න කියන වචනේ වෙනුවට ඒගොල්ලෝ සාධක වෙන් කරාට පස්සේ එන ආකෘතිය දීලා කියනවා මේ විදියට ලියන්න පුළුවන් කියලා වෙන්න. බලන්නනේ කොච්චර උදව් කළාද කියලා. එතෙන්ට යන්න කලින් වැඩ ටිකක් තියෙනවා. මේ hx මේ abc ඉන්නවා. ඒ කියන්නේ නොදන්න පද 3යි. ඔව්. ඒ කියන්නේ දත්ත 3ක් ඕන. කෝ දත්ත 3ක්? මේ x වර්ග ඍණයකින් බෙදුවාම නෑ. ඒක සාධකයක්. x වර්ග ඍණයක සාධකයක්. ඒක එක දත්තයක්. ඇත්තටම එකක් නෙවෙයි. එතන දත්ත දෙකක් තියෙනවා. බලමු අපි චෙක් කරලා බලමු. b සමානයි ඍණයක බව පෙන්වන්න. හොඳයි. එතනින් අරන් තියෙන එක උත්තරයයි. බලමු. තව කියනවා මේකෙන් බෙදුවාම ශේෂ්‍ය මේකයි. එහෙනම් එතන බෙදුම් ඇල්ගොරිතමයක් ලියලා යමක් කරගන්න පුළුවන්.
අතන සාධකයක් බව දීලා තියෙන නිසා සාධක ප්‍රමේය විලෝමය පාවිච්චි කරලා ඒත් යම් දෙයක් කරගන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? හරි. ලියමු. පටන් ගන්න. hx ලියලින් මුලින්. මෙන්න hx. දැන් මේකේ x වර්ග ඍණ එක සාධකයක්ලු පුතේ. මේක x ඍණ එකයි x ධන එකයි කියලා ගන්න පුළුවන්නේ. ඔව්. ඉතින් මෙයා සාධකයක් නම් එයාගේ සාධකත් මේකේ සාධක වෙනවා. එහෙම මොකක්ද ඒ කතාව? දැන් ඔන්න සංඛ්‍යාවක සක සාධකයක්ලු 12. ඒ කියන්නේ මේ සංඛ්‍යාව 12න් ඉතිරි නැතිව බෙදෙනවලු. සාධකයක් කියන්නේ ඒකටනේ. 12 සාධක තමයි 3යි 4යි. නිකන් හිතමු අපි හරිනේ. හා. එතකොට අර මුල් සංඛ්‍යාව 3න් ඉතිරි නැතිව බෙදෙනවද? ඔව් ඉතින්. 12න් බෙදනවා කියන්නේ එහෙනම් අනිවාර්යෙන් 3නුත් බෙදෙන්න බෑ. ඉතිරි නැතුව ඔව් ඉතිරි නැතුව බෙදෙන්න ඕන. 4න් ඒත් එහෙමයි. එහෙනම් බලාගෙන යද්දී යම් සාධකයක තියෙන සාධක මුල් කෙනාගේ සාධක වෙනවා. ඒ කියන්නේ x ඍණ එක සාධකයක්. ඔව්. x ඍණ එක සාධකයක් නිසා. හරි. h1 බිඳුවයි. ඒ කියන්නේ මේ සාධකයේ බිඳුව වන පරිදි දාන්න ඕන ඉලක්කම ශ්‍රිතයට දානවා. එකේ ගණය ධන a ධන b ධන c බිඳුවයි. උත්තරේ a ධන b ධන c බිඳුවයි. sorry ඍණ 1යි. ඍණ 1යි. අංක 1 නියමයි. ඔන්න පළවෙනි සමීකරණ. මේ දැම්මේ මොකද්ද? සාධක ප්‍රමේයද විලෝමයද? මේ දැම්මේ පුතේ සාධක ප්‍රමේය විලෝමය. දැන් එක දරුවෙක් කියනවා පැටලෙනවලු. ඔන්න අහගන්නකෝ. මෙතනින් පස්සේ පැටලෙන්න බෑ කාටවත්. හොඳේ? අහගන්න. මොකද්ද සාධක ප්‍රමේය විලෝමයේ කතාව? මෙච්චරයි. ඕනම තැනක පුතේ ඔයාට තියෙන්නේ සාධකයක් බව පෙන්වන්න නම්. නෝට ගානේ කියලා නෑ සාධකයක් කියලා. ඔයාට තියෙන්නේ සාධකයක් බව ඔප්පු කරන්න. එතකොට ඔයා අන්තිම වාක්‍ය ලියන්නේ x ඍණ මෙන්න මෙයා x ඍණ 5 යනු fx සාධකයකි කියලානේ ඔයා වාක්‍ය ඉවර කරන්නේ. මම කියන්නේ ඔයා ලියන එක අන්තිමට. ඒ කියන්නේ ඔයා අන්තිමට ඔප්පු කරා සාධකයක් බව. ඒ පුතේ සාධක ප්‍රමේය. මේ විලෝමය. හේතුව ඉතින් පුතේ මේකේ ඔයාට කිව්වනේ සාධකයක් වෙනවා කියලා. ඔයාට සාධකයක් වෙනවා කියලා ගානේ කිව්වා. ඔයා ඔප්පු කරන්න ගියේ නැහැ. ඒ කියන්නේ අනිත් අතට යන්නේ. ඔව් ඔව් අන්න හරි. දැන් මෙතෙන්දි පුතේ ඔයා සාධකයක් ඔයාට සාධකයක් වන බව කියලා ඉවරයි. ඔයා මේ ඒක පාවිච්චි කරනවා. එහෙනම් සාධක ප්‍රමේය විලෝමය. මෙහෙමයි මම මතක තියාගන්න. අපි ලියන වාක්‍ය සාධකයකි කියලා ඉවර වෙනවා නම් ඒ සාධක ප්‍රමේය. අපි ලියන වාක්‍ය සාධකයක් වන නිසා කියලා මොකක් හරි වෙන දෙයක් ලියන්න යනවා නම් ඒ තමයි සාධක ප්‍රමේය විලෝමය. කට්ටියට පැහැදිලිද? මෙතනින් පස්සේ වරද්දන්න බෑ. හොඳේ? හරි. right. x ධන 1ද සාධකයක් නිසා. අන්න සාධකයක් නිසා. දීලා අපිට දීලා. එහෙනම් ඒක බිඳුව වෙන්නේ ඍණ 1. ඒක ආදේශ කරොත් f ඍණ 1 බිඳුවයි. හරිනේ? ඍණ 1 දැම්මොත් එන්නේ ඍණ 1 ගණේ ඍණ 1යි ධනයට මෙතන ධන a ඍණ b ධන c සමානයි බිඳුව. එතනිනුත් පුළුවන් ABC තියෙන ටික උත්තර කරන්න. A ඍණ B ධන C. උත්තරේ 1යි. අංක 2.
ඔන්න 1යි 2යි ප්‍රකාශන දිහා බලන්න. ඒකේ ඉන්නවා A ධන B ධන C A ඍණ B ධන C. අපෙන් අහන්නේ පුතේ B ගියාගේ. ඉතින් B හොයන්න නම් ඔය එක අඩු කරන්න. එකෙන් අඩු කරන්න 2. එතකොට එනවා A ධන B ධන C ඍණ A ඍණ B ධන C. ඍණ 1 ඍණ 1. 2යි B ඍණ 2යි. B ඍණ 1යි. හරිද බලන්න? B ඍණ 1යි. හරි නේ ඔප්පු කරන්න තිබුණේ B ඍණ 1 බවනේ. හරියට හරි. හරි. hx යන්න. ඒ කියන්නේ මෙයා මෙන්න මෙයාගෙන් බෙදූ විට ශේෂය මේක බව දී ඇත. ඔන්න පුතේ. දැන් සාධක කතා නෙවෙයි. දැන් තියෙන්නේ කාගෙන් හරි බෙදුවාම ශේෂයක්. කාවද බෙදුවේ? hx. එයාට කියනවා මොකක් කියලාද? භාජ්‍ය. ඒ කියන්නේ බෙදීමට ලක් වෙන කෙනා භාජ්‍ය hx. කාගෙන්ද බෙදුවේ? x වර්ග ඍණ 2x කින්. එයාගේ නම තමයි භාජකය. එයා තමයි බෙදීම සිද්ධ කරන කෙනා. එයා තමයි මූලිකයා. එයා තමයි බෙදන්නේ. හරි. ඊට පස්සේ ශේෂය කීයද? 5x ධන k. 5x ඒ තමයි ඉතිරිය. හරි. තව එක්කෙනෙක් අඩුයි. ඔව්. ලබ්ධිය නෑ. ඔය තියෙන්නේ. ලබ්ධිය කියන්නේ බෙදුවහම ලැබෙන පිළිතුර. ඉතිරිය නෙවෙයි ඉතිරියට කලින් ලැබෙන පිළිතුර. අන්න හරි. ඒක තමයි ලබ්ධිය. එහෙනම් කෝ එයාව දීලා නෑනේ. ඔව් එයාව සාධාරණව මොකකින් හරි නම් කරගමු. හරි. එයාවත් නම් කරගත්තොත් හෝ එයාව දීලා නම් මොකද්ද ලියන්න පුළුවන්? බෙදුම් ඇල්ගොරිතමේනේ. ඇයි පුතේ බෙදුම් ඇල්ගොරිතම ওই 4 දෙනා සෙට් කරන එකනේ බෙදුම් ඇල්ගොරිතමේ කියන්නේ. හරිනේ? එහෙනම් මම පුරප්පාඩුව සපුර ගන්නවා. කවුද? ලබ්ධිය ලබ්ධිය. එහෙනම් මම ලියනවා hx. කාගෙන්ද? x වර්ග ඍණ 2x ගෙන්. බෙදූ විට ලබ්ධිය gx යයි ගනිමු. බෙදුම් ඇල්ගොරිතමේ අනුව පුතේ ලියන්න බලන්න බෙදුම් ඇල්ගොරිතමේ අනුව ප්‍රකාශනයක්. මේගොල්ලෝ ටික දාලා. කවුද? hx. කාගෙන්ද බෙදුවේ? x වර්ග ඍණ 2x කින්. කවුද ලබ්ධිය? gx. එතකොට කවුද ශේෂය? 5x ධන k. හරිද බලන්න පුතේ? ඕකේ බෙදලම දැම්මනම් ඉවරයිනේ සර්. ඒ කියන්නේ බෙදලම දැම්මනම් කියන්නේ පැහැදිලි මදි. හරිද? දැන් පුතා ළඟ B හොයලා ඉවරයි. ABC 3ක් හොයන්න තියෙන එකේ B හොයලා ඉවරයි. දැන් B හෙව්වා කියන්නේ ඒ හොයපු B ඍණ එක මෙතනට දැම්මොත් ඔයා A ධන C බිඳුවයි කියලා දන්නවා. ඒ කියන්නේ තව සමීකරණයක් මෙතන තියෙනවා අරගෙන. දැන් අතනින් උනත් පුළුවන් ගන්න. ඒකේ B ට ඍණ එක දැම්මොත් ඍණ එක ධන එක කැපෙන කියලා A ධන C බිඳුවයි. හරි. A ධන C බිඳුවයි නියමයි. එතකොට සර් දැන් තව මේ දත්ත තව ඕන නෙති එක සමීකරණකින් ගාන හදන්න බෑනේ. තව ගමු. මෙන්න මේක බිඳුව කරවන්න. ඇයි මේක බිඳුව කරවන්නේ? ඉතින් gx ගැන දන්නේ නැහැනේ. ඉතින් හරි gx ගැන දන්නේ නැත්නම් ඇයි මේක බිඳුව කරන්නේ? මේක බිඳුව කරාම gx වැඩක් නැති වෙනවා. සමස්තය බිඳුව වෙනවා. හරිනේ? ලේසිම කෙනා x ට බිඳුව. ලේසි. දාමු. බිඳුව දාන c. සමානයි මේක බිඳුව ඍණ බිඳුව. ඔව් මෙතන එනවා g බිඳුව. වැඩක් නැහැ g බිඳුව. මේක බිඳුවයිනේ. එතන මෙතන පහ වතාවක් බිඳුවයි ධන k. සේරම බිඳ k c සමානයි k. අනේ පුතේ මෙන්න ආපු උත්තරේ. උත්තරයක් නෙවෙයිනේ තාම. ඔව් තාම දන්නේ. ඉතින් තව එකක් ගන්න. කීය දීලාකට දාන්න? 2. 2 දාපු ගමන් මේක බිඳුවයි. ඒ කොහොමද? මේ තියෙන්නේ පුතේ සාධක x වතාවක් x ඍණ 2නේ. බිඳුව දැම්මහමත් බිඳුව වුණා. තව 2 දැම්මහමත් බිඳුව වෙනවා. ආදේශ කරන්න බලන්න. 2 ඉලක්කම. දාමු බලන්න. x සමානයි 2 ආදේශ කරන්න.
හරි දෙක ආදේශ කරොත් ඉතින් මෙතෙන්ට දෙකේ ගානේ 8යි. දෙකේ වර්ගය 4යි 4යි A ධන 2යි B ධන C සමානයි. අර පැත්ත බිඳුවයි. ඔව්. ඉස්සරහින් ලියමු. බිඳුවයි. G2 එකත් වැඩක් නැහැ. බිඳුව වෙන්නේ වැඩි වෙන්නේ. දෙවරක් 5 10 ධන K. හරි. උත්තරයට එනවා 4යි A ධන 2යි B ධන C සමානයි 2 ධන K කියලා එකක්. හොඳයි. දැන් මේකව B දන්නවනේ. B ඍණ 1යි. B ඍණ 1යිනේ. ඒතර උත්තරයට එනවා 4 ධන K එකක්. 4යි A ධන C. මෙන්න අංක 3 අංක 3. විසඳන්න C සමානයි K නේ. මේකෙන් මේක අඩු කරන්නත් පුළුවන්. මේක අංක 4 කියලා ගමු. මේක 3 කියලා ගමු. 4ෙන් 3 අඩු කරන්න. 4 ඍණ 3. ඒකයි. ඒකයි නම් A ඍණ B ධන C එක ඒකට ආදේශ කරමු. A එකයි B ඍණ එකයි ධන C සමාන එකයි. C ඍණ එකයි. ෂා. එතකොට K ඍණ එකයි. ඇයි K සමානයි C නේ? ඔන්න පුතේ සේරම හෙව්වා. A B C සියල්ලම. හොයලි ඉවරයි. ඒ කියන්නේ HX හොයලි ඉවරයි. ඔව් ඔව්. කවුද? x ගණය A එකයිනේ x වර්ග. B ඍණ එකයිනේ ඍණ x. C ඍණ එකයි ඍණ එක. මෙන්න තියෙනවා පුතේ HX. කටියට පැහැදිලිද? අපිට කිව්වේ HX හොයන්න නේද? බලමු මොකක්ද අහලා තිබුණේ කියලා. K හි අගය සොයා. HX යන්න මේ ආකාරයෙන් ලිවිය හැකි බව පෙන්වනවා. K හි අගය හෙව්වා. ඉතින් K හොයලා ඉවරයි. දැන් HX එක විදියකට ලියන්න කියනවා. ඔන්න මම HX ලියාගෙන ඉවරයි. දීපු එහෙම නැත්නම් අපි හොයාගත්ත සංඛ්‍යා ටික ආදේශ කරලා. ඒ වැඩේ කරන් ඉවරයි. දැන් කොහොමද මෙයාව ওই ආකෘතියට ගන්නෙ? සාධක කඩන්න පුතේ. ඔය මොකක්ද ඔය කියලා දෙන්නේ සාධක කරන්න කියලා. මේ දෙකෙන් x වර්ගයක් එළියට එනවා. x දාන 1. මේකෙන් ඍණක් එළියට එනවා x දාන 1. දැන් පුතේ x දාන එකක් එළියට ගන්න පුළුවන් නේ. x වර්ග ඍණ 1. x වර්ග ඍණ 1ට සාධක තියෙනවානේ. x දාන 1යි x ඍණ 1යි. ඉතින් අන්තිමට බලන් යද්දී x දාන 1 වර්ගයක් එනවා. ඔව්. x ඍණ 1 එනවා. හරි. ඔය ඉතින් ඔන්න HX අර ඒගොල්ලෝ කියපු ෆෝමැට් එකකින් පෙන්නුවා. පූර්ණ වර්ගයයි එක ඒකජ සාධකයයි. කට්ටියට පැහැදිලිද? පූර්ණ වර්ගයක්, ඒ කියන්නේ වර්ගජ ඊළාට ඒකජ තනි කෙනෙක්, තනි එක්කෙනෙක්. දැන් ඒගොල්ලෝ කියන ආකෘතිය මේකනේ. ඔයා ඒ ආකෘතියේ තියෙන ලැම්ඩා මියු දෙන්නාගේ අගයන් දෙක ලියලා තියන්න. එතකොට ඒගොල්ලෝ කියපු විදියටම හැදුවා වගේ. දැන් මේ දෙක බැලුවොත් ඔයාලට පේනවා ලැම්ඩා ඍණ 1යි. ලැම්ඩා සමානයි ඍණ 1යි. මියු 1යි. මියු සමානයි 1යි. වේ. නැත්තම් වන මෙන්න මේ ආකාර වේ. එහෙම ලියන්නත් පුළුවන්. ලැම්ඩා සමානයි ඍණ 1යි මියු සමානයි 1යි වන x ඍණ ලැම්ඩා වර්ග x ඍණ මියු ආකාර වේ.
ආකාර වේ. හොඳයි කට්ටියට පැහැදිලිද? හොඳයි. ඊළඟ ගාන 2019 ඉන්න පුළුවන් නේද මේ ගානත් ඉවරනකම්? හොඳයි මේක එක අර්ධයක් හරි කරමු. 19 මෙන් ඒකෙත් තියෙනවා AB parts දෙකක්. පළවෙනි එක වර්ග සමීකරණ, දෙවෙනි එක බහුපද. පළවෙනි පාර්ට් එකවත් කරමු බලන්න. වෙලාව තියුණු තරකට චාන්. හොඳයි. කියනවා මෙන්න මෙහෙම කතාවක්. P අනු තාත්වික සංඛ්‍යාවක් හා P බිඳුවයි 1යි අතර යයි ගනිමු. හරි. P අයත් R. හැබැයි P ඉන්නේ බිඳුවට වඩා වැඩි, එකට වඩා අඩු හෝ සමාන. එක වෙන්න පුළුවන්, බිඳුව වෙන්න බෑ. P වර්ග x වර්ග ධන 2x ධන P සමානයි බිඳුව සමීකරණයේ එක මූලයක් නොවන බව පෙන්වන්න. අන්න පුතේ. මූලයක් නොවන බව පෙන්වන්නේ කොහොමද? මොකද්ද සමීකරණේ? P වර්ග x වර්ග ධන 2x ධන P සමානයි බිඳුව සමීකරණේ එක මූලයක් නෙවෙයිලු. ඔන්න ওই වගේ දේවල් කොහොමද කරන්නේ? එක මූලයක් නොවන බව. සාමාන්‍යයෙන් කරන්නේ මූලයක් වෙනවා නම් ආදේශ කරාම තෘප්ත වෙන්න බෑ. බිඳුව වෙන්න ඕන. දැන් ආදේශ කරාම තෘප්ත නොවී තියෙන්න ඕන. ඔච්චරයි. හරිනේ කතාවනේ? ඔව්. කීයද? 1. සමීකරණේ හරිද බලන්න. හරි. right. ඉතින් එහෙනම් ආදේශ කරමු. x සමානයි 1 විට LHS අනිවාර්යෙන් වම් අත පැත්ත. එකපාරට බිඳුව කියලා යන්නේ නැහැ හොඳේ. P වර්ග ධන 2 ධන P. අයි 1 1නේ ආදේශ කරන්නේ. හා. P වර්ග ධන P ධන 2. පුතේ. මෙයාව වර්ග පූර්ණය කරොත් පේනවාද P ධන භාගයේ සම්පූර්ණ වර්ගය. ධන මෙතන එනවා කියලා 7 බෙදීම 4ක්. වර්ග පූර්ණය කරා. ඒ කොහොමද? අයි පුතේ P වර්ග ධන P ළඟට තව ඕන 4න් එකක් නේ. එතකොට ඒ තුන් දෙනා පූර්ණ වර්ගයක් වෙනවා. තාම මෙතන ඉතුරු වෙන්නේ 7න් 4යි. sorry 4න් 7යි. ඉතින් මේක හැම වෙලාවෙම ධනයි නේද? P අයත් R නිසා. ඔව්. P ධන භාගයේ සම්පූර්ණ වර්ගයේ විශාල හෝ සමානයි බිඳුවයි. ඒකට 7 බෙදීම 4ක් එකතු කරා කියලා දැනෙන්නේ. එම නිසා P ධන භාගයේ සම්පූර්ණ වර්ගය ධන 7 බෙදීම 4 විශාල හෝ සමානයි 7 බෙදීම 4. ඒ කියන්නේ බිඳුවට වැඩි. ඒ කියන්නේ මේකේ LHS බිඳුවට වැඩි.
අසමානයි බිඳුවයි. ඉතින් බිඳුවට වැඩි කියන්නේ බිඳුව නෙවෙයිනේ. එම නිසා එක යනු මූලයක් නොවේ. එක කියන කෙනා මේකේ මූලයක් නෙවෙයි. එකට මූලයක් වෙන්න බෑ. මොකද එක මූලයක් නම් ආදේශ කරාම බිඳුව වෙන්න ඕනේ. ලොජික් එක හරි සරලයි. පැහැදිලිද? ඊළඟට ඇල්ෆා හා බීටා යනු මෙහි මූලයයි ගනිමු. දෙකම තාත්වික බව පෙන්වන්න. අයියෝ හරිම සරලයි. ඒ කොහොමද? ඇල්ෆා හා බීටා දෙකම තාත්වික බව. ලියමු. දැන් ඕකට දැන් සාමාන්‍ය ක්‍රමය මොකද්ද? විවේචකය නේ. බොහොම සරලව විවේචකය. ඔව්. කෙලින් මේක ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. B වර්ග ඍණ 4යි AC ඇසුරෙන් විවේචකය අරගෙන තාත්විකයි කියලා කියන්නේ. එහෙම නැත්තම් ක්‍රමයක් තියෙනවද? මූල මේ කියන්නේ එහෙම නේද? තාත්වික බව ඇල්ෆා බීටා යන මෙම සමීකරණයේ මූලය ගනිමු. ඇල්ෆා බීටා දෙකම තාත්වික බව. එහෙම නැත්තම් පුළුවන් වෙන වෙනම මූල දෙක හොයලා අර අදාළ පරාසය සම්බන්ධ කරගෙන ඔයාලට තාත්වික බව ප්‍රකාශ කරන්න. ඉතින් වඩා හොඳ සාමාන්‍ය ක්‍රමේ ඩෙල්ටා. හරිද? බිඳුවට වඩා විශාලයි කියන එක. විශාල හෝ සමානයි කියන එක. මොකද තාත්වික කියලානේ අහන්නේ. අපිට කියන්න බෑ එකපාරට තාත්වික කියලා දුන්නාම තාත්වික ප්‍රබින්නද තාත්වික සමපාතද කියලා. එහෙනම් මම මේකේ සමීකරණේ ඩෙල්ටාව ගන්නවා. හරි. කවුද? B වර්ග ඍණ 4යි AC. හරිනේ? මෙන්න ඩෙල්ටා. රයිට්. එතකොට මේකේ එනවා 4ක් එළියට ගන්න පුළුවන්. 1 ඍණ P ගණය. ඔව්. හරි නේද පුතේ? මේක දෙන්නේ. B වර්ග ඍණ 4යි AC. ඔව්. හරි. right. ඉතින් P අපි දන්නවා P ඉන්නේ 0.1 අතර. ඉතින් එතකොට P ගණයේ ඉන්නේ 0.1 අතරමයි. හරි. ඉතින් එම නිසා 1 ඍණ P ගණය විශාල හෝ සමානයි 0යි. ඒ කියන්නේ 4 වතාවක් 1 ඍණ P ගණයත් විශාල හෝ සමානයි 0යි. ඒ කියන්නේ පුතේ ඉතින් ඩෙල්ටා විශාල හෝ සමානයි 0යි. ඩෙල්ටා විශාල හෝ සමානයි 0යි නම් ඒකේ නිගමනය මෙහි මූල දෙකම තාත්වික වේ. හරිනේ? තාත්වික ප්‍රබින්න එහෙම කියන්න බෑ. තාත්වික සමපාත එහෙම කියන්නත් බෑ. දෙකටම ඉඩ තියෙනවා. එම නිසා ඇල්ෆා හා බීටා දෙකම තාත්වික වේ. තාත්වික ප්‍රබින්නද තාත්වික සමපාතද අදාළ නැහැ. ඒ දෙන්නම සලකද්දිනේ මේක වෙන වෙනම දෙන්නම තාත්වික සංඛ්‍යා වෙනවා. ඒ දෙන්න සමානද? ඒ දෙන්න වෙනස්ද? ඕනම එකක් වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් ඇල්ෆාවත් බීටාවත් එක වෙන්නේ නෑ පුතේ. ඇයි අපි ඔප්පු කරානේ? පටන් ගන්නකොටම කිව්වා එක මේකේ මූලයක් නෙවෙයි. හරි නේද? right. හොඳයි. P ඇසුරෙන් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා ලියා දක්වා මෙන්න මේ බව පෙන්වන්න. මොකද කියන්නේ P ඇසුරෙන් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා. ලියමු. කො සමීකරණේ. එකපාරක් සමීකරණේ ළඟට ගමුකෝ. හරි. මොකක්ද අපිට කියන්නේ? ඇල්ෆා ධන බීටා මූල දෙකේ එකතුව. ඍණ B බෙදීම A. ඍණ දෙක යට P වර්ග. ඊට පස්සේ මූල දෙකේ ගුණිතය ඇල්ෆා බීටා P බෙදීම P වර්ග. එකයට P. ඔය ඉතින් ඔන්න මූල දෙකේ එකතුවයි ගුණිතයයි. දැන් අපිට කියන්නේ මොකද්ද? අපිට කියනවා එක යට ඇල්ෆා ඍණ 1. වතාවක් එක යට බීටා ඍණ 1. මෙන්න මේක ඔප්පු කරන්නලු අගයක් බව. මේ මහ ලොකු දෙයක් නෙවෙයි. ඇයි? උඩ එකයිනේ පුතේ. ඔව් යට ඇල්ෆා බීටා. හරි. ඊට පස්සේ ඍණ ඇල්ෆා ඍණ බීටා. ඒ කියන්නේ ඍණ ඇල්ෆා ධන බීටා. ඍණ 1 ඍණ 1 ධන 1යි. ආදේශ කරන්න. කරපු ගමන් උත්තරේ. දැන් පුතාලට තේරෙනවද? ඕකේ යට කවදාවත් බිඳුව වෙන්න බෑ. ඒ වෙයි? ඉතින් යට ඉන්නේ ඇල්ෆා ඍණ 1යි බීටා ඍණ 1යිනේ. ඔව්. කවදාවත් එක මේකේ මූලයක් නෙවෙයි කියලා ඔප්පු කරානේ. හරි. ඉතින් මූල වෙන්නේ ඇල්ෆායි බීටායි. ඔව් ඒ කියන්නේ කවදාවත් ඇල්ෆා එක වෙන්න බෑ බීටා එක වෙන්න බෑ. දැක්කද? ඒතර පේනවද ගානක් සංවිධානය වෙච්ච හැටි? ගානේ මුලදී ඔප්පු කරනවා මේ යට බිඳුව වෙන්න බෑ කියලා.
ගානේ මුලදී ඔප්පු කරලා පෙන්නනවා අපිට ඇල්ෆාවත් බීටාවත් එක වෙන්න බෑ කියලා. ඊළඟට තමයි ගානට අවතීර්ණ වෙන්නේ. බලන්න ගානේ සැකැස්ම පෙළ ගැස්ම බලන්නකෝ. හොඳයි ගුණිතයට එන්නේ 1ට p. මෙතෙන්ට එනවා ඍණ 2ට p වර්ග ධන 1ක්. උත්තරයට එනවා p වර්ග බෙදීම p වර්ග ධන 2 ධන p. බලන්න මේකද උත්තරේ කියන්නේ. p වර්ග ධන 2 ධන p යටට. ඔව් p වර්ග ධන p ධන 2 කමක් නැහැ. මෙන්න පුතේ. හරිද පුතේ? හොඳයි. ඊට පස්සේ කියනවා මෙම වෙනම දෙයක් කියනවා. මොකද්ද? ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ 1 හා බීටා බෙදීම බීටා ඍණ 1. මූලවන වර්ගජ සමීකරණය දීලා තියෙනවා. දෙනු ලබන බව පෙන්වන්න. අයියෝ හරි ලේසි. ඔන්න ওই විදියට එනවා කියලා පෙන්වන්නලු ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ 1යි බීටා බෙදීම බීටා ඍණ 1යි. කොහොමද කරන්නේ? ඉතින් අපි කෙලින්ම ලියමු සමීකරණේ. ඔය දෙන්න මූලවන සමීකරණේ. ඕකනේ අහන්නේ. මෙන්න. මම ලියනවා ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ 1 හා බීටා බෙදීම බීටා ඍණ 1. මූල වන වර්ගජ සමීකරණය. මෙන්න සහ මෙන්න. හරි. සුළු කරමුනේ. x වර්ග ඍණ ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ 1 ධන බීටා බෙදීම බීටා ඍණ 1. x ධන ඇල්ෆා බීටා උඩට ඇල්ෆා ඍණ 1 බීටා ඍණ 1 යටට. මෙතන සුළු කරන්න පුළුවන් පොදු හරයක් කරන් ඇල්ෆා ඍණ 1 බීටා ඍණ 1. උඩට එනවා ඇල්ෆා බීටා ඍණ ඇල්ෆා ධන ඇල්ෆා බීටා ඍණ බීටා x. එතන ඇල්ෆා බීටා ගුණිතයට ආවේ 1 යට p මට මතක තරමේ. හරි නේද? ඇල්ෆා බීටා ගුණිතයට ආවේ 1 යට p. 1 යට ඇල්ෆා ඍණ 1 බීටා ඍණ 1ට ආවේ p යට නෑ p වර්ගයට p වර්ග ධන p ධන 2 සමානයි විදිය. හොඳයි. දැන් මෙතනත් තා චුට්ටක් සුළු වෙනවනේ. මේ ඉන්නේ ඇල්ෆා බීටා 2යි ඇල්ෆා බීටා. කියන්නේ 2යි 1 යට p. ඍණ ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ 2 යට p. වතාවක් p වර්ග බෙදීම p වර්ග ධන p ධන 2. ඒ 1 යට ඇල්ෆා ඍණ 1 බීටා ඍණ 1 x. දැන් මෙතන එනවා p යට p වර්ග ධන p ධන 2. පුතාලා මේක වැඩි කරා නම් හරි p වර්ග ධන p ධන 2කින් වැඩි කරන්න. එතකොට එනවා මෙතන එනවා x එක්ක ගුණ වෙන්න p වර්ග ධන p ධන 2ක්. මෙතන ධන 2යි ධන 2යි ධන 4ක් එනවා. මෙතන p වර්ගයක් තියුණානේ මට මතක ධර්මින්. ඔව්. එතකොට එනවා 2 යට p එක p එකක් ගත්තාම p වර්ගය කැපෙනවානේ.
ඔව් ඍණ 4යි p ධන 1ක් x එකක් ධන p සමානයි බිඳුව. මං හිතන්නේ මේක හරි. අපි බලමු. පොඩි දෝෂයක් තියෙනවානේ. 4 ඉලක්කම සුළු වීමත් එක්ක බලන්න කොහේ හරි මේක දෙන්නේ උත්තරේට. එන අනිවාර්යෙන් ටයිප් කරපු දන ගැටලුවක් වෙන්න ඇති බලමු. දෙකේ ඉලක්කමත් එක්ක එනවා නේද? කොතනද මට වැරදිලා තියෙන්නේ? ඒක තමයි. පොඩි දෝෂයක් වෙලා ඇත්ත පේන්නේ නැහැ ඒක කොතනද වෙලා තියෙන්නේ කියලා. බුලුවන් දරුවෙක් ඉන්නවනකට පෙන්වන්න. හරි හරි හරි. මෙතන එකතු වෙන්නේ නැහැ නේ 4ක් 2යි. හරි. දැන් හරි. හරි හරි. මෙතන පොදු හරය ගන්න දෙකේ ඉලක්කම නෙලිට යන මම මේ දෙක එකතු කරලා හරි එහෙම වෙන්නේ. රයිට්. මොන පිළිතුර? හරිනේ. අනිවාර්යෙන්. දැන් බලමු මොකක්ද අහන්නේ කියලා ඊළාට. මෙන්න පුතේ. අන්තිම කැලලක් අහනවා. බවත් මෙහි මූල දෙකම ධන බවත්. මූල දෙකම ධන බව ඔප්පු කරන්න. ඒක කොහොමද කරන්නේ? මූල දෙකම ධන බව. මෙන්න මෙහෙම පුළුවන්. දැන් පුතේ මේකේ මූල ගුණිතයයි මූල එකතුවයි හොයාගන්න පුළුවන් නේ. මේකේ මූල එකතුව. දැන් මේ අන්තිම දෙන්නගේ එකතුව. මේ දෙන්නගේ එකතුව මූල දෙකේ එකතුව. මොකක්ද දෙන්නේ? මෙයා ඉස්සරහින් මෙයාව ඍණෙන් වැඩි කළා. p වර්ග ධන p ධන දෙකෙන් බෙදනවා. ඊට පස්සේ මූල ගුණිතය ගුණිතය එන්නේ අර අවසාන ඉලක්කම. එහෙම නැත්නම් නියත පදේ p වර්ග ධන p ධන දෙකෙන් බෙදනවා. හරි. මෙන්න ඉන්නවා මූල ගුණිතයයි මූල එකතුවයි. ඉතින් පුතේ අපිට කියන්න පුළුවන් නේද මේ දෙකම ධනයි කියලා. ඉතින් මතකද p වර්ග ධන p ධන දෙකට ආපු උත්තරේ? ඔය යට තියෙන p වර්ග ධන p ධන දෙක කියන පදේ වෙනුවට පූර්ණ වර්ගයක් ධන නියතයක් නේද ආවේ? ඕනනම් අපිට ඒක සකසලා පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකන් කිව්වත් කමක් නැහැ මෙතන. හොඳේ මම ඔන්න පේන්න හදනවා. මේ තියෙන්නේ මෙහෙමනේ ආවේ. මේක ධනයි. හේතුව තමයි යට කොහොමත් ධනයි. p ධනයිනේ. නිසා p ධන 1 කොහොමත් ධනයි. ඒක කොහොමත් ධනයි. හරි. ඒතර මෙයා එහා තින් ධනයි p ධනයි.
එතන මූල ගුණිතයයි මූල එකතුවයි දෙකම ධනයි නම් පුතේ ඔයාලට කියන්න පුළුවන් එම නිසා ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ 1 හා බීටා බෙදීම බීටා ඍණ 1 මොනවා වෙන්න ඕනද? යන දෙකම ධන වේ. මූල එකතුවයි ගුණිතයයි ධනයි නම් ඒ දෙන්නම ධනයි. p බිඳුවට වැඩි නිසා නිකම්ම තර්ක කරලා කියන්න පුළුවන් නේද ධන කියලා. ඒක මෙතනින් විතරක් කියන්න බෑ පුතේ. මොකද මූල ගුණිතය ධන වෙච්ච පළියට මූල දෙකම ධන වෙන්නේ නැහැ නේ. දෙකම ඍණ වෙන්න බැරිද? පුළුවන්. එතකොටත් ගුණිතය ධනයිනේ. ඒක නිසා වා එකතුව ගුණිතය කියන දෙකම තර්ක කරලා කියන්න ඕන. එකතුවක් ධනයි ගුණිතයක් ධනයි. ඊට අමතරව පුතේ තාත්විකයි කියන්නත් ඕන. හරිනම්. ඒ මොකද? දැන් ඇල්ෆා බීටා තාත්වික නොවි ගුණිතය එකතුවයි ධන වෙන්න පුළුවන්. එවැනි අවස්ථා තියෙනවා. ඒක තමයි අවශ්‍යතා තුනම එකට කියන්න ඕන. එතකොට ඒ අවස්ථාව මොනවද වෙන්නේ? එහෙම අවස්ථාවක් අපිට ලියලා පෙන්නන්න පුළුවන් අතාත්වික මූල දෙකක්. හැබැයි එකතු කරාමත් ධනයි, ගුණ කරාමත් ධනයි. ඔව් එතකොට කියන්න ඕන ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ 1 තාත්විකයි කියලා. හරිනේ. ඒක නිකන් ඒක ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද ඇල්ෆා බීටා තාත්විකයි කියලා ඔප්පු කරානේ. එහෙනම් එයා බෙදීම ඇල්ෆා ඍණ 1 තාත්විකයි. එක වෙන්නත් බෑනේ මේක. තාත්වික පවතිනා ගියා. බීටා බෙදීම බීටා ඍණ 1 තාත්වික පවතිනා ගියා. ප්‍රශ්නයක් නැහැ. එහෙම දෙන්නෙක්ගේ එකතුව ධනයි. ගුණිතේ ධනයි. අනිවාර්යෙන් ඒ දෙන්න ධනයි. ඒක තමයි ලොජික් එක. කට්ටියට වැඩේ පැහැදිලිද? right. හොඳයි. හොඳයි. 2019 part A පළවෙනි ගානේ මුල් කොටස. part A නෙවෙයි පළවෙනි ගානේ මුල් කොටස. මේක තදුනේ ඉවරයක් කරමු. පොඩි කොටසක්. විනාඩි 10ක් වගේ යයි මේක නෝ. බොහොම පොඩි කෑල්ලක් තියෙනවා බහුපද කෑල්ල න. ඕක හදලා අපි අදට නවත්තමු. ඊට පස්සේ ඉතුරු තව ගණන් 3යි තියෙන්නේ. ඒක ඊළඟ සතියේට වෙලාව තිබුණොත් මම ලබන සතියේ සංකීර්ණ සංඛ්‍යා සහ න්‍යාස ගාන B කොටස පේපරේ ගාන ආරම්භ කරනවා. එතකොට මේකේ ගණන් 3යි. ඒකෙත් උපරිම එක ගානකට හෝ එහෙම නැත්නම් ඒ කොටසේ ගණන් ටිකක් හරි. ඒ කොටසේ පත සම්බන්ධ ගණන් ටිකක් හරි. ඔව්. දේවල් ටිකක් ආරම්භ කරන්න. ඒක කොහොමද තව උපරිම සති දෙකක් උපරිම 3ක් දෙකමාරක් වගේ වෙද්දි අපිට මේ පාස් පේපර් ඩිස්කෂන් එකේ අතරම වැඩ ටික ඉවර කරන්න පුළුවන්. හොඳයි. C හා D අනු නිශ්ශූන්‍ය තාත්වික සංඛ්‍යා දෙකක්. ඒ කියන්නේ බිඳුව නොවන තාත්වික. තව ඉන්නවා fx කියලා කෙනෙක්. කවුද fx? x ගණය ධන 2x වර්ග ඍණ dx ධන cd. ඔන්න තියෙනවා පුතේ ශ්‍රිතේ. යයි ගනිමු. කියනවා මෙහෙම x ඍණ c යන්නේ fx සාධකයක් බවත් x ඍණ d මගින් fx බෙදූ විට ශේෂය cd බවත් දී ඇත. c හා d අගයන් සොයන්න. අයියෝ. මොකද කියන්නේ x ඍණ c සාධකයකලු. මට කියන්න අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් අහපු දරුවා. අපිට කියලා තියෙනවා x ඍණ c සාධකයක් වේ කියලා. මම දාන්න යන්නේ සාධක ප්‍රමේයද විලෝමයද? පුළුවන් හොඳට හිතුවොත් උත්තරේ දෙන්න පුළුවන්. ප්‍රමේය නම් ප්‍රමේයද විලෝමයද කියලා කෙටියෙන් දාන්නකො. අනිවාර්යෙන් විලෝමය. දීලානේ තියෙන්නේ සාධකයක් බව. ආයි එතනින් එහාට හිතන්න දෙයක් නැහැ. පැහැදිලිද? එහෙනම් ලියන්න. x ඍණ c සාධකයක් නිසා. සාධකයක් නිසා. එතකොට මේක බිඳුව වෙන්න දාන්න ඕන c ඒක ශ්‍රිතයට දාන්න fc බිඳුවයි. c ගණය ධන 2c වර්ග ඍණ dc ධන cd බිඳුවයි. dc cd කැපෙනවා. එතන c ගණය ධන 2c වර්ග බිඳුවයි. පුතේ c නිශ්ශූන්‍යයිනේ. එහෙනම් c වර්ගෙන් බෙදන්න. හේතුව c අසමානයි බිඳුව නිසා. කියන්න නිශ්ශූන්‍යයි අර c සමානයි ඍණ 2යි. හරිද බලන්න පුතේ? c ඍණ 2යි දෙන්නේ. මට කවුරු හරි තහවුරු කරන්න ඕන. හොයපු දරුවෙක් තහවුරු කිරීමක් කරන්න. right. ඔන්න පළවෙනි කොටස. හරි. ඊළඟට කියනවා x ඍණ d කින් බෙදූ විට මේ බලන්න.
x ඍණ d මගින් fx බෙදූ විට ශේෂය cd බව දී ඇත. අන්න පුතේ දැන් ශේෂයක් දීලා. මෙතන ලියලා ඉන්න ඕන කො මොන ප්‍රමේයද? මෙන්න මෙතන ලියන්න. සාධක ප්‍රමේයේ විලෝමය. අනුව නැත්නම් විලෝමය මගින්. දැන් කියනවා x ඍණ d ගෙන් බෙදූ විට ශේෂය cd නේද? cd ශේෂය cd. එතකොට පුතේ බෙදුවහම එන ශේෂයක් නම් හරිද? ඒක කීයද කියලා කියන ප්‍රමේය තමයි ශේෂ ප්‍රමේය. ඒක දෙපැත්තටම ශේෂ ප්‍රමේයමයි. ඒ කියන්නේ මොකක්ද? ශේෂයක් බව දුන්නාම ප්‍රකාශනයේ ලියන්නත් ශේෂය මේකයි කියලා ඔප්පු කරන්න කිව්වහම දාලා උත්තරේ ගන්න එකත් දෙකම ශේෂ ප්‍රමේය. දැන් සාධක ප්‍රමේයට තමයි දෙපැත්තට දෙකක් තියෙන්නේ. ශේෂ ප්‍රමේයට එහෙම දෙකක් නැහැ. තනි ප්‍රමේය. හරි? හොඳයි. එතකොට මේක බිඳුව වෙන්නේ d දැම්මහම ඒක ශ්‍රිතයට දාන්න උත්තරේ cd. වරහන් ඇතුලේ ශේෂ ප්‍රමේය අනුව. right. නියමයි. දැන් fd d ගණය 2d වර්ග ඍණ d වර්ග ධන cd සමානයි cd. cd ට cd කැපෙනවා. d ගණය ධන d වර්ග සමානයි බිඳුවයි. d වර්ගෙන් බෙදන්න. අම්මෝ d වර්ග වැඩක් නැහැ. ඒතර d ධන 1 බිඳුවයි. ඒ කියන්නේ d සමානයි ඍණ 1යි. ෂා. ඔය හෙව්වේ cd. ඔව් පුළුවන් පේපර් එක ඔන්ලයින් ලියන්න පුළුවන්. ගාල්ල මාතර දෙකටම පේපරේ ඔන්ලයින් යනවා දිගටම. හරි. cd පද දෙක හෙව්වා. එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ නේ. c හා d හි අගයන් සොයන්න. c හා d හි මෙම අගයන් සඳහා x ධන දෙකේ වර්ගයෙන් fx බෙදූ විට ශේෂය සොයන්න. හරි. ඒක පොඩ්ඩක් යන්න වෙනවා. මොකද කියන්නේ? දැන් අපිට කියනවා මෙන්න මේ කාගෙන්ද බෙදන්නලු. බලමු. දැන් අපි cd දෙන්න ওই දෙන්න විදිහට දාලා ලියාගමු. කවුද cd? fx x ගණය. ධන 2යි x වර්ග. හරි. d කියන්නේ ඍණ 1යි. කියන්නේ ධන x. c කියන්නේ ඍණ 2යි d කියන්නේ ඍණ 1යි. මේ දෙන්න ගුණ වුණාම ධන 2යි. පුතාලට පේනවාද මේකේ x වර්ගයක් එළියට ගන්න පුළුවන්. x ධන 2යි. මෙතනත් ආයෙ ගන්න පුළුවන් x ධන 2යි. right. x ධන 2 සාධකයක්. ඔව් ඉතින්. ඇයි? ඉතින් පුතේ මේ බලන්නකො සාධකයේ දුන්නානේ ඉස්සෙල්ලා. ඉතින් ඒ x ඍණ c නේ. හරි ඔයා c හෙව්වනේ ඍණ 2යි නේ. ඍණ 2 දැම්මොත් x ඍණ 2 x ධන 2යි. අන්න ඉන්නවා. බලන්න මේ සියල්ල ගැලපෙන හැටි. ඒ කියන්නේ ගැලපෙනවා කියන්නේ මේක තමයි අපිට පේන්නේ. x ධන 2. ඒක සාධකයක්. හරි. එතකොට කවුද ඉතුරු? x වර්ග ධන 1. එයා නිකන්නේ සර්. ඔව්. එයා නිකම්ම පදයක්. එතකොට දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ fx කාගෙන් බෙදුවහමද? x ධන 2කින් බෙදුවහම. x ධන 2කින් බෙදුවහම ශේෂය කොහොමද ඔක හොයාගන්නේ? x ධන 2කින් බෙදුවහම ඔන්න ඔතන පුතේ පොඩි වැඩක් තියෙනවා. හොඳේ? ඔන්න ඕවා ගොඩක් අයට තේරුම් ගන්න අමාරු දැන්. ඒ නිසා අපි හරියටම ওই ටික බලා ගන්න ඕන. පොඩි වෙලාවක් ගන්නවා ඒකට. ඔන්න අහගන්න කතාව. ඔතන තියෙන සිද්ධිය මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. හොඳට බලා ගන්න. දැන් අපිට මෙයාව බෙදන්න තියෙන්නේ මෙයාගෙන් විතරක් නෙවෙයි මෙයාගේ වර්ගෙකින්නේ. මම කරන්නේ මේ ඊළඟ සාධකයේ ඇතුලෙන් x ධන 2 පදයක් හදනවා. කොහොමද කරන්නේ? ඔන්න බලන්න කරන්න හැටි. දැන් මගේ ළඟ ඉන්නවනේ x වර්ග. ඔව්. එයා ළඟට දානවා ඍණ 4ක්. බැලන්ස් වෙන්න ධන 5ක් දානවා. ඒ සර් එහෙම හරි. දැන් බැලන්ස් කරපු එකෙන් නම් තේරුණා. ධන 1 හැදෙන්නේ ඍණ 4 ධන 5න්නේ. ඇයි මේ ඍණ 4ක් දැම්මේ? දැන් පුතාලා දන්නවා x වර්ග ඍණ 4 කිව්වහම ඒක වර්ග දෙකක අන්තරයක්. පිළිගන්නවනේ නේ? මොන වර්ග දෙකේද? මේ තියෙන දෙකේ වර්ගේ නේ x ධන 2 x ඍණ 2. හරි නේද? ධන 5 නියමයි. ඉතින් පුතේ මෙයාත් එක්ක වැඩි වෙනකොට x ධන 2 වර්ගයක් හැදෙනවනේ. x ඍණ 2 ඊට පස්සේ මෙයා 5න් වැඩි වෙනවා. 5යි x ඍණ 2 x ධන 2. ඔව් මෙන්න fx. right. ඉතින් හොඳට බලන කෙනෙක්ට තේරෙනවා. හරිද? මේ ලැබිලා තියෙන්නේ බෙදුම් ඇල්ගොරිතමයක්. ඇයි පුතේ මේ ඉන්නේ 5x ධන 10. ඔව් ඉතින් අන්තිමට බලාගෙන යද්දි මේ ඉන්න ප්‍රකාශනේ මෙන්න භාජ්‍ය
මෙන්න භාජකය බෙදීම සිද්ධ කරන්නේ මෙයා. මෙන්න ලබ්ධිය මෙන්න ශේෂය. එච්චරයි. වැඩ ඉවරයි. ඔව් ඉතින් අනිවාර්යයෙන්. ඒතර මෙයාගෙන් බෙදුවාම ලැබුණු ශේෂය 5x ධන 10යි. වාක්‍යයක් දාන්න ලැබී ඇත්තේ fx x ධන 2 වර්ගයෙන් බෙදූ විට ලැබිය යුතු බෙදුම් ඇල්ගොරිතමයයි. එම නිසා ශේෂය 5x ධන 10යි. වැඩ ඉවරයි. කට්ටියට තේරුණාද? ඔව්. එක දරුවෙක් අහනවා මේකේ x වර්ගය ළඟත් එක්ක x වර්ගය පදත් එක්ක මෙතන හදනවා කියලා මේ x ධන 2 වර්ගයක්. ඔව් එහෙම කෙනෙක් හදුවම තව x පදත් මෙහෙට බහිනවා. ඒන දෙයින් කියන්න පුළුවන් x ධන 2 ඝණයෙන් බෙදුවාම එන ශේෂය පුළුවන්. ඒක වෙනම පැත්තකට එනවා. ඒ ක්‍රමේ හරි. දීර්ඝ බෙදීම කරන්න පුළුවන් පුතේ. බැරි නෑ. හැබැයි මේ කියලා නැති හැම වෙලාවකම ඔයා යන්න බෙදුම් ඇල්ගොරිතමයට. ඒක අර ඒගොල්ලන්ගේ සම්මත ක්‍රමයක් ලෙස විභාගයේදී මාකින් වල වුණත් තියලා තියෙන මූලික ක්‍රමය වෙන්නේ ඕක. බෙදුම් ඇල්ගොරිතම. ඉතින් ඒක නිසා ඒක පාවිච්චි කරන්න. කියලා තියුණොත් යම් තැනක දීර්ඝ බෙදීම ඇසුරෙන් සොයන්න කියලා අනිවාර්යෙන් දීර්ඝ බෙදීමෙන් කරලා පෙන්නන්න. හරි. හොඳයි. එහෙනම් හැමෝටම පැහැදිලි වැඩ ටික. එතකොට අපි B කොටස පේපරේ පළවෙනි ගාන අවුරුදු 2ක ගණන් සාකච්ඡා කරා. අවුරුදු 3ක් තියෙනවා අපේ අවුරුදු 5 වැඩපිළිවෙල ඇතුලේ. ඒ තුන ලබන සතිය කරනවා. වෙලාවත් එක්ක සංකීර්ණ සංඛ්‍යා න්‍යාස තියෙන ගාන. ඒකේ පාර්ට් A ගණන් ටික හරි පටන් ගන්නවා. පුළුවන් උපරිමයක් ඉවර කරන්න. ඉතින් ඉතුරු පාස් පේපර් ටිකත් ඔයගොල්ලෝ තනියෙන් බලන්න. මම කරනවා අවසානයේට අර මං කිව්ව විදියට පේපරයක් වගේ තමයි ඉතින් කරන්න වෙන්නේ. එහෙම වුණාම බලමු උපරිම උත්සාහ කරනවා. තව ටිකක් කවර් කරලා කොහොම හරි දෙන්න. හරි. හොඳයි. හොඳට වැඩ කරන්න. හැමෝටම බුත් සරණයි පරිස්සමෙන් ඉන්න. ලබන සතිය හම්බෙමු. ගිහින්